රයිට්. අපි හිටියේ දෛශිකයක ජ්‍යාමිතික නිරූපණය කියන කොටසේ. රයිට්, දෛශිකයක ජ්‍යාමිතික නිරූපණය. එහෙමනොත් අපි බලමු මෙන්න මේ වගේ සටහනක අපිට නිරූපණය කරන්න පුළුවන් දෛශික මොනවද කියලා. ABCD කියලා අරගත්තොත් ABCD කියලා අරගත්තොත් මෙන්න මේ රේඛාවේ මේ පැත්තට තියෙන දෛශිකය කවුද බලන්න. මේ රේඛාවේ මේ පැත්තට තියෙන දෛශිකය මේ A නේ, මේ B. A වල ඉඳන් B වලට තියෙන දෛශිකය කවුද? කැපිටල් AB දෛශිකය. A වල ඉඳන් B වලට තියෙන්නේ කවුද? AB දෛශිකය. රයිට්. ඊළඟට මෙයාගේ මේ පැත්තට තියෙන කෙනා බලන්න. මේක මේ රේඛාවකින් දෛශිකයක් නිරූපණය කරන්න පුළුවන්. එතකොට මේකෙන් දෛශිකයක් නම් නිරූපණය කරලා තියෙන්නේ B ඉඳන් C වෙනකන් නිරූපණය කරපු කෙනානේ. කවුද මේ තියෙන්නේ? BC දෛශිකය. එයා BC දෛශිකය. ඊළඟට අපි මේ පැත්තට බලමු. ඔය පැත්තට බැලුවොත් D තලයේ අර පැත්තට දැම්මේ D ඉඳන් C දක්වා නිරූපණය කරන දෛශිකය කවුද? මේ තියෙන්නේ DC දෛශිකය. එයා DC දෛශිකය. ඊළඟට මෙයාව අරගත්තොත් මේ තියෙන්නේ A වල ඉඳන් D වලට දෛශිකය AD දෛශිකය කියන කෙනා. AD දෛශිකය නම් සටහනක පාද මගින් අපිට පුළුවන් දෛශික නිරූපණය කරගන්න ඒ දෛශිකය කැපිටල් අක්ෂර වලින් ලියා ගන්නත් පුළුවන්. රයිට්, කැපිටල් අක්ෂර වලින් ලියා ගන්නත් පුළුවන්. ත්‍රිකෝණයක් අරගමු. ABC කියලා. මේ පැත්තට තියෙන දෛශිකය වෙන්නේ කවුද එතකොට? AB දෛශිකය. BC මේ පැත්තට තියෙනගෙන B වල ඉඳන් C වලට BC දෛශිකය. ඊළඟට C වල ඉඳන් A වලට තියෙන කෙනා කවුද? මෙයා A දෛශිකය. ඔය විදිහට අපිට පුළුවන් ඔය සරල රේඛාවකින් දෛශිකයක් නිරූපණය කරන්න පුළුවන්. එතකොට යම්කිසි රූප සටහනක පාද මගින් නිරූපිත දෛශික අපිට ඒ පාදේ දෙකලවර ලක්ෂ වලින් ලියා ගන්න පුළුවන්. B සිට C දක්වා නම් BC දෛශිකය, C සිට B දක්වා නම් CB දෛශිකය. B සිට C දක්වා නම් BC දෛශිකය, C සිට B දක්වා නම් අපිට එයා ලියන්න පුළුවන් CB කියලා. ප්‍රශ්නයක් නැහැ. රයිට්. මේ දෙක දාගම් පහලින්.
right අපි ලියාගමු අනුමාත්‍රිකාවක් දෛශිකයක මාපාංකය දෛශිකයක මාපාංකය දෛශිකයක මාපාංකය දෛශිකයක මාපාංකය දෛශිකයක මාපාංකය පියෝකට කියනවා modulus of a vector කියලා modulus කියලා කියන්නේ මාපාංකයට right ලියන්න දෛශිකයක විශාලත්වය දෛශිකයක විශාලත්වය දෛශිකයක විශාලත්වය දෛශිකයක විශාලත්වය දෛශිකයක විශාලත්වය එම දෛශිකයේ දෛශිකයක විශාලත්වය එම දෛශිකයේ දෛශිකයක විශාලත්වය එම දෛශිකයේ මාපාංකය ලෙස හැඳින්වේ දෛශිකයක විශාලත්වය එම දෛශිකයේ මාපාංකය ලෙස හැඳින්වේ right එහෙනම් වෙනම කෙනෙක් නෙවෙයි ළමයි දෛශිකයකට තියෙන විශාලත්වයට අපි කියනවා යාගේ මාපාංකය කියලා දෛශිකයකට තියෙන විශාලත්වයට අපි කියනවා යාගේ මාපාංකය කියලා right ලියන්න simple a දෛශිකයක ඒකට ඒක ලියවෙන්න ඕන මෙහෙම a දෛශිකයක simple a දෛශිකයක මාපාංකය simple a දෛශිකයක මාපාංකය මෙන්න මෙහෙම ඒ දෛශිකය ලිව්වා දෙපැත්තෙන් ඉරි දෙකක් ගැහුවා ලෙස අංකණය කෙරේ ලෙස අංකණය කෙරේ ලෙස අංකණය කෙරේ ලෙස අංකණය කෙරේ right හරි එහෙනම් දෛශිකයක විශාලත්වය තමයි එයාගේ මාපාංකය කියලා කියන්නේ right එයාගේ මාපාංකය කියලා කියන්නේ එහෙනම් අමුතු කෙනෙක් නෙවෙයි ළමයි විශාලත්වයමනේ මේ බලන්න කැපිටල් AB රේඛා ඛණ්ඩයෙන් simple A දෛශිකයක් නිරූපණය කරොත් simple A දෛශිකයක් නිරූපණය කරොත් කැපිටල් AB දෛශිකයටනේ simple A දෛශිකය කියන්නේ නේද මේම AB රේඛා ඛණ්ඩයකින් මේ A කියන දෛශිකය නිරූපණය කරොත් මේ A දෛශිකය සමාන වෙනවනේ ළමයි කැපිටල් AB දෛශිකයට හරි අපි දැන් ආයි බලමු දෛශිකයක් රේඛා ඛණ්ඩයකින් නිරූපණය කරන්න ඉටු වෙන්න ඕන අවශ්‍යතා මොනවද කියලා දෛශිකයක් the simple A දෛශිකය capital AB රේඛා ඛණ්ඩයෙන් නිරූපණය කරන්න පෙන්눔 කරන්න මොනවද ඉටු වෙන්න ඕන අවශ්‍යතා විදියට අපි ඉගෙන ගත්තේ පළවෙනි කෙනා තමයි A දෛශිකයේ විශාලත්වය සමාන වෙන්න ඕන AB දිගට නේද A දෛශිකයේ විශාලත්වය කියන්නේ ඒකේ මාපාංකය නේ එහෙනම් ඕක ABට සමාන වෙන්න ඕන අන්න එහෙනම් A දෛශිකයේ විශාලත්වය සමාන වෙන්න ඕන කැපිටල් AB දිගට දැන් A දෛශිකය වෙනුවට මෙන්න මේක ලියන්න පුළුවන් නේ A දෛශිකයේ
A දෛශිකය කිව්වත් AB දෛශිකය කිව්වත් දෙකම එකයි. එහෙනම් AB දෛශිකයේ මාපාංකය AB කියලා ලියන්න පුළුවන්. අන්න දෛශික ලකුණ මොනව වෙනවද? ඉවත් වෙනවා. දැන් සමහර අය මෙන්න මේ સિદ્ધාන්තය මෙහිමත් ලියනවා ළමයි. සිම්පල් A දෛශිකයේ මාපාංකය සමානයි A කියලා. එහෙම වෙන්නේ නැහැ. A දෛශිකයේ විශාලත්වය සිම්පල් A වෙන්නේ නැහැ. right? මෙතන වෙන්නේ AB දෛශිකය තියෙන්නේ A වල ඉඳන් B වලට තියෙන රේඛාවෙනේ. ඒකට මේ දෛශිකයේ විශාලත්වය A රේඛාව දිගට සමාන වෙන්න ඕන. නැත්නම් දෛශිකයේ රේඛාවෙන් නිරූපණය කරන්න බෑනේ. අර දෛශිකයක් රේඛාවකින් නිරූපණය කරන්න අවශ්‍යතාවය තමයි ඒකේ විශාලත්වයේ රේඛාව දිගට සමාන වෙන්න ඕන. එහෙනම් මේ A සිට B දක්වා තියෙන දෛශිකයේ විශාලත්වය මේ දිගට සමාන වෙන්න එපයි. එහෙනම් AB දෛශිකයනේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන. ඒකේ විශාලත්වය AB දිගට සමාන වෙන්න ඕන. ඔය විදිහට අපි උදාහරණ අරගත්තොත් BC දෛශිකයේ මාපාංකය කවුරු වෙනවද? BC වෙන්න ඕන. OA දෛශිකයේ මාපාංකය කවුරු වෙන්න ඕනද? OA වෙන්න ඕන. right ඊළඟට PQ දෛශිකයේ මාපාංකය කවුරු වෙනවද? PQ වෙනවා. right PQ වෙනවා. ඊළඟට GB දෛශිකයක් තියෙනවා කියමුකෝ. මේ GB දෛශිකයේ මාපාංකය GB වෙනවා. GB දෛශිකයේ මාපාංකය GB වෙනවා. right මේක ලියන්න. මේක ලියලා මේ ටික ලියාගන්න. මෙන්න මෙහෙම ලියන්න බෑ කියලා මතක තියාගන්න. සිම්පල් A දෛශිකයේ මාපාංකය සිම්පල් A වෙන්නේ නැහැ. ලියන්න. අපට හමුවන අපට පහලින් ලියන්න අපට හමුවන විවිධ දෛශික වර්ගයන් පිළිබඳ අපට හමුවන විවිධ දෛශික වර්ගයන් පිළිබඳ
අපට හමුවන විවිධ දෛශික වර්ගයන් පිළිබඳ පහත සලකා බලමු. විවිධ දෛශික වර්ගයන් පිළිබඳ පහත සලකා බලමු. පහත සලකා බලමු. right. දැන් මේ කතා කරන්න යන්නේ අර දෛශික වර්ග කිව්වම බලය ඊළඟට ගම්ම්‍යතාව එහෙම වර්ග ගැන නෙවෙයි. මේ බලන්න යන්නේ දැන් බලය කිව්වම බලය කියන දෛශිකය ඇතුලේ තියෙන තවත් විශේෂිත දෛශික මොනවද කියලා. විශේෂිත දෛශික මොනවද කියලා. right. අංක 1 ලියා ගමු. ඒකක දෛශික. අංක 1 ඒකක දෛශික. ඒකක දෛශික මෙයා unit vectors. ඒකක දෛශික unit vectors. ඒකක දෛශික unit vectors. මේක දෛශික වර්ගයක්. අර දෛශික ඇතුලේ තියෙන විශේෂිත හේතුවක් පදනම් කරගෙන මෙයාට නමක් දෙනවා ඒකක දෛශිකයක් කියලා. ඒකක. ඒකක කියන එකේ තේරුම අර මනින ඒකකය කියන එක නෙවෙයි. යමක් ඒකකයක ප්‍රමාණයක් වෙනවා කියන්නේ එකක ප්‍රමාණයක් වෙනවා කියන එකනේ. නේද? එකක් වෙනවා කියන එක. දැන් දෛශිකයක එකක් වෙන්න පුළුවන් දේවල් මොනවද? දෛශිකයකට තියෙන ගුණාංග මොනවද? විශාලත්වයයි දිශාවයි. දිශාව කොහොමත් නිශ්චිතයිනේ එකයිනේ යමුතුවෙන් එකක් වෙන්න දෙයක් නැහැ. එහෙනම් කවුරුද එක වෙන්න පුළුවන්? විශාලත්වය. එයාගේ ප්‍රමාණය. අන්න කිසියම් දෛශිකයක විශාලත්වය එකක් වුණොත් ඌට අපි නමක් දෙනවා කවුරු කියලාද? ඒකක දෛශිකයක් කියලා. කිසියම් දෛශිකයක විශාලත්වය එකක් වුණොත් ඒකට අපි විශේෂ නමක් දෙනවා ඒකක දෛශිකයක් කියලා. ලියන්න පහලින්. විශාලත්වය ඒකක එකක් වන දෛශිකයක්. 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 ඒකක දෛශිකයක් ලෙස විශාලත්වය ඒකක එකක් වන දෛශිකයක්. ඒකක දෛශිකයක් ලෙස ඒකක දෛශිකයක් ලෙස හැඳින්වේ. ඒකක දෛශිකයක් ලෙස හැඳින්වේ. අයි පහලින් ලියන්න. ඒකක දෛශිකයක් සම්මත ලෙස ඒකක දෛශිකයක් සම්මත ලෙස සිම්පල් ඊ දෛශිකය. සිම්පල් ඊ දෛශිකය ඒකක දෛශිකයක් සම්මත ලෙස සිම්පල් ඊ දෛශිකය මගින් අංකනය කෙරේ. සිම්පල් ඊ දෛශිකය මගින් අංකනය කෙරේ. ළමයි පහලින් අපිට ලියන්න පුළුවන් ඊගේ මාපාංකය කීයයි කියලාද? 1යි. ඊගේ විශාලත්වය එක කියන්නේ මාපාංක 1යි කියන එක නේ. එහෙනම් ඊ දෛශිකයේ මාපාංකය වෙන්නේ කීයද? 1යි. right. ඊගේ මාපාංකය වෙන්නේ 1යි. පහලින් ලියන්න ඊගේ මාපාංකය 1යි කියලා. ඊගේ මාපාංකය 1යි. ඊළඟට ලියමු පාට පෑනකින් ලියන්න පහලින්. පාට පෑනකින් පහලින් ලියන්න.
මීට අමතරව සිම්පල් I දෛශිකය කමා J දෛශිකය කමා K දෛශිකය මීට අමතරව සිම්පල් I දෛශිකය කමා J දෛශිකය කමා K දෛශිකය I දෛශිකය කමා J දෛශිකය කමා K දෛශිකය යනු ප්‍රත්‍යක්ෂ ඒකක දෛශික වේ. යනු ප්‍රත්‍යක්ෂ ඒකක දෛශික වේ. යනු ප්‍රත්‍යක්ෂ ඒකක දෛශික වේ. ඔන්න බලන්න ප්‍රත්‍යක්ෂයක්. ප්‍රත්‍යක්ෂයක් කියන්නේ මොකක්ද? කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන එක. නේද? කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ij එකේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ වෙන මොනවා හරි දෛශිකයක් නිරූපණය කරන්න ij එකේ ගන්නත් බෑ. හේතුව ඒගොල්ලොන්ට අනන්‍ය වූ දිශාවල් විශාලත්ව නම් කොහොමත් එකනේ ඒකක දෛශිකනේ. අනන්‍ය වූ දිශාවක් තියෙනවා, අනන්‍ය තේරුමක් තියෙනවා. ඒකයි ප්‍රත්‍යක්ෂ කියන්නේ. වෙනස් වෙන්නේ නැහැ ඒගොල්ලෝ කවදාවත්. අයි නම් අයි දෛශිකය සෑම විටම එකම දිශාවකට විතරයි තියෙන්නේ. ඒ නිසා අපිට කොහෙදි හරි දෛශිකයක් නිරූපණය කරගන්න ඕන. අපිට බෑ ඒකට අයි කියන කෙනා ගන්න. හේතුව අයිට වෙනම තේරුමක් දීලා උඹ මේකමයි විතරයි වෙන්නේ කියලා තියෙන්නේ කලින්ම. උඹ මේක විතරයි වෙන්නේ කියලා කලින්ම කියලා තියෙන්නේ. ඒ නිසා අයි දෛශිකය J දෛශිකය K දෛශිකය අරගන්න බෑ වෙනත් කවුරුත් නිරූපණය කරන්න. ij එකේ දැක්කොත් අපි දැනගන්න ඕන මුන් අනිවාර්යයෙන්ම ඒකක දෛශික උන්ගේ දිශාවල් කොහෙටද කියලා. ඊළඟට කියලා දෙනවා දිශාවල්. රයිට්. දැන් මේ E එතකොට E කියන්නේ අපිට කැමති ඕනම දිශාවකට ඒකක දෛශිකය අපි අරගන්නවා E කියලා. සම්මත සංකේතය හරියට නිකන් අර සෙන්ටිමීටර් cm වලින් මේව කරනවා වගේ ඒකක දෛශිකයන් නම් කොහේ හරි පැත්තකට E ගෙන් සංකේතවත් කරන්න පුළුවන්. වෙන කැමති කෙනෙක් ගන්නත් පුළුවන් හඳුන්වලා දීලා. නැත්නම් E ගෙන් නිරූපණය කරන්න පුළුවන්. රයිට්. දැන් මෙතෙන්දී මේගොල්ලෝ වෙනමම ඒකක දෛශික ප්‍රත්‍යක්ෂ කියන්නේ මේගොල්ලෝ සම්මතයි. දිශාවත් සම්මත ලෙස තියෙනවා. රයිට්. පහලින් ලියාගන්න මේ පාට පෑනෙන්න පහලින් ලියාගන්න සිම්පල් I දෛශිකය කමා J දෛශිකය කමා K දෛශිකය යනු සිම්පල් I දෛශිකය කමා J දෛශිකය කමා K දෛශිකය යනු පිළිවෙලින් සිම්පල් I දෛශිකය කමා J දෛශිකය කමා K දෛශිකය යනු පිළිවෙලින් ඔය මේ කම්පියුටර් වලින් ලොග් වෙන අය ඉන්නවා වෙන වැඩ කරන අය. අන්න දැන් ටක් ගාලා ඒ වැඩේ අයින් කරගත්තා. දැන් මීටින් එකේ ඉන්නේ. නිල් පාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ. වැඩේ හරිනම් පොඩ්ඩක් hina වෙන්න පුළුවන්. හයි. දැන් කට්ටිය බලනවා මම යකෝ මන් නිල් පාට ටී-ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ කියලා. ඒ කියන්නේ ඇඳන් ඉන්න එකත් මතක නැහැ. හයි. දැන් මං කියපු මෑනුත් hina වෙනවා. උඹ දැන් දන්නවනේ වෙන වැඩ කරොත් මට මෙතනින් අහු වෙනවා කියලා. ඔය ස්ක්‍රීන් එක ඔන් වෙලා ඕප් වෙනවා මෙතනින්. ඔතනින් නෙවෙයි. තමන් වෙන වැඩ කරනවා නම්. රයිට්. ආයි වෙන වැඩ කරලා අහුනොත් දෙන ඔය හෙඩ්සෙට් එක කන් දෙක ඇතුලෙන් ගැලවිලා එන්නේ. හරිද? අවධානයෙන් ඉන්න ඕන පන්තියේ. පිළිවෙලින් I දෛශිකය කමා J දෛශිකය කමා K දෛශිකය යනු I දෛශිකය කමා J දෛශිකය කමා K දෛශිකය යනු
OX, OY, OZ. OX, OY, OZ. OX, OY, OZ. අක්ෂ දෙසට පවතින OX, OY, OZ. අක්ෂ දෙසට පවතින අක්ෂ දෙසට පවතින අක්ෂ දෙසට පවතින ඒකක දෛශික වේ. අක්ෂ දෙසට පවතින ඒකක දෛශික වේ. රයිට්. අන්න දිශා එතකොට OX පැත්තයි OY පැත්තයි OZ පැත්තයි. දැන් හත්තිලව්වයි අපි ඕව දන්නේ නැහැ. OX කියන්නේ මොකද්ද? OY කියන්නේ මොකද්ද? OZ මොකද්ද කියලා දන්නේ නැහැ. නමුත් OX කියන්නේ කවුද? OY කියන්නේ කවුද කියලා දන්නවා. OX කවුද? OY කවුද කියලා දන්නවා. OX කියලා කියන්නේ x අක්ෂයට. OY කියලා කියන්නේ y අක්ෂයට. ඒකට OZ කියන්නේ Z කියලා අක්ෂයකුත් තියෙනවා. ඔයගොල්ලන්ට විමාන ඒව ගැන විතරක් තියෙන නිසා OX OY විතරනේ ඉගෙන ගන්නේ. රයිට්. එතකොට තේරුම් ගන්න ඕන ඉදිරියේදී ඉගෙන ගත්තත් A level වලදී ඉගෙන ගන්නේ IJ ගැන විතරයි. මොකද OX OY අක්ෂ ගැන විතරනේ ඛණ්ඩාංක ජ්‍යාමිතිය ඉගෙන ගත්තේ නේද? ඒ ඉතුරු අය ගැන ඉගෙන ගන්න කැම්පස් එකට ගිහිල්ලා. දැන් මෙන්න OX අක්ෂය මේ පැත්තට තියෙන ඒකක දෛශිකය I දෛශිකය. එන්නේ මුගේ දිශාව මෙන්න මේ පැත්තට වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. X අක්ෂය මෙහෙටනේ තියෙන්නේ. Y අක්ෂය මෙහෙට තියෙන්නේ මේ පැත්තට තියෙන ඒකක දෛශිකය G. මෙන්න මූ කොහෙද තියෙන්නේ? Z තියෙන්නේ ළමයි මේ අක්ෂයටයි ලම්බකව මෙන්න මේ පැත්තට. දැන් මේ පැත්තට තියෙන කෙනෙක් අපිට පුළුවන්ද බෝඩ් එකේ හරි පොතේ හරි අඳින්න? බෑනේ. මොකද කරන්න වෙන්නේ? කොළ කෑල්ලක් රෝල් කරලා අරගත්තා නේද? ගම් පොඩ්ඩක් ගෑව තිබ්බ මෙහෙම. පොත වහනකොට මෙහෙට නමලා මේව කරනව නේද? බලා ගන්න ඕන නම් මේම තියලා බලා ගන්නකෝ මූ තියෙන්නේ මේ පැත්තට කියලා. ඒ වගේ වැඩ කරන්න බෑනේ නේද? ඒ හින්දා මෙන්න මේ පැත්තට දාලා ලකුණු ගන්නවා. රයිට්. මේ පැත්තට දාලා ලකුණු ගන්නවා. මෙතන 90යි මෙතන 90යි කියලා දාගන්නවා. රයිට්. ওই පැත්තට 90යි කියලා දාගන්නවා. ඔතන ඕනනම් වචනෙන් ලියලා තියාගන්න මේ Z තියෙන්නේ මේ දෙකටම ලම්බකව පොතේ තලයෙන් එළියට කියලා. පොතේ තලයෙන් එළියට කියලා නැත්තම් මොකද වෙන්නේ? නේ තා මාස දෙකක් විතර ගිහිල්ලා බලනවා මේක දිහා. 90යි 270යි. මට වැරදිලාද සර්ට් වැරදිලාද? ෂොට් එකටම සර්ට් වැරදිලා මෙතන 90යි නෙවෙයි 120යි වෙනවා. මොකද ලක්ෂයක් වටා කෝණය 360යි. එතකොට 360 තුනෙන් බෙදුවම 120යි. ඒකින්ද සර්ට් වැරදිලා තියෙනවා කොහේ හරි. එහෙම කල්පනා කරනවා පස්සේ දැක්කට පස්සේ. රයිට්. ඒකින්ද ලියලා තියාගන්න මූ තියෙන්නේ මෙතනින් එළියට කියලා 90යි වෙලා තියෙන්නේ. ඒකයි නැතුව O level වලදී ලක්ෂයක් වටා කෝණය 360 වෙලා A level වලට ආවට පස්සේ 270ක් වෙන්නේ නැහැ. රයිට්. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මෙතනින් ලියලා තියාගන්න මේ Z එක තියෙන්නේ තලයෙන් එළියට කියලා. මෙතනින් අපිට අරගන්න පුළුවන් I දෛශිකයේ මාපාංකය සමානයි J දෛශිකයේ මාපාංකය සමානයි K ගේ මාපාංකය සමානයි 1යි කියලා. ඔය තුනේ මාපාංක 1යි ඒකක දෛශිකනේ. ලියාගමු. සර් ඔව්ද? IJK වලින් නම් කරන්න බෑ වගේ E වලින් නම් කරන්න බැරිද දෛශිකයක්? E වලින් පුළුවන්. අපිට අවශ්‍ය වෙලාවක තමයි ආ ඒකක දෛශිකයක් විදියට අරගන්නේ. E වලින් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ දිශාවට පවතින ඒකක දෛශිකය E ලෙස ගනිමු කියලා E සමානයි කියලා තියන්න පුළුවන්.
ලියන්න ඊළඟට අභිශුන්‍ය අභිශුන්‍ය දෛශිකයේ අභිශුන්‍ය දෛශිකයේ නල් වෙක්ටර් කියලා කියනවා. ලියන්න විශාලත්වය ශුන්‍ය වන දෛශිකයක් විශාලත්වය ශුන්‍ය වන දෛශිකයක් අභිශුන්‍ය දෛශිකයක් විශාලත්වය ශුන්‍ය වන දෛශිකයක් අභිශුන්‍ය දෛශිකයක් ලෙස හැඳින්වේ. විශාලත්වය ශුන්‍ය වන දෛශිකයක් අභිශුන්‍ය දෛශිකයක් ලෙස හැඳින්වේ. අභිශුන්‍ය දෛශිකයක් ලෙස හැඳින්වේ. අභිශුන්‍ය දෛශිකයක් සම්මත ලෙස අභිශුන්‍ය දෛශිකයක් සම්මත ලෙස ඕදෛශිකය අභිශුන්‍ය දෛශිකයක් සම්මත ලෙස ඕදෛශිකය අභිශුන්‍ය දෛශිකයක් සම්මත ලෙස ඕදෛශිකය මගින් අංකණය කෙරේ. අභිශුන්‍ය දෛශිකයක් සම්මත ලෙස ඕදෛශිකය මගින් අංකණය කෙරේ. නම් ඕගේ විශාලත්වය කීයද? බිඳුවයි. ඕගේ විශාලත්වය බිඳුව වෙනවා. මොකද අභිශුන්‍ය දෛශිකයක් නේ විශාලත්වයේ ශුන්‍යයි. පාලින් ලියන්න ඕගේ මාපාංකය බිඳුවයි. දැන් මෙතෙන්දී ළමයි විශාලත්වයේ ශුන්‍ය වුණත් දෛශිකයක් නේ. එතකොට මෙයාට දිශාවක් තියෙන්න ඕන. විශාලත්වයේ ශුන්‍ය වුණත් දෛශිකයේ දිශාවක් තියෙනවා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. විශාලත්වයේ ශුන්‍ය වුණ රේඛාවක් අඳින්න බෑනේ දිශාවක් නිරූපණය කරමින්. එහෙනම් අපි බලන්න ඕන මෙයාගේ දිශාව කොහොමද ගන්නෙ කියලා. right පාට පෑනකින් ලියන්න පහලින් පාට පෑනකින් ලියන්න පාට පෑනකින් ලියන්න අභිශුන්‍ය දෛශිකයක දිශාව ලෙස අභිශුන්‍ය දෛශිකයක දිශාව ලෙස අභිශුන්‍ය දෛශිකයක දිශාව ලෙස එය අභිශුන්‍ය වීමට එය අභිශුන්‍ය වීමට එය අභිශුන්‍ය වීමට මොහොතකට පෙර එය අභිශුන්‍ය වීමට මොහොතකට පෙර අයත් කරගෙන තිබූ දිශාවම ගැනේ. එය අභිශුන්‍ය වීමට මොහොතකට පෙර අයත් කරගෙන තිබූ දිශාවම ගැනේ. එය අභිශුන්‍ය වීමට මොහොතකට පෙර අයත් කරගෙන තිබූ දිශාවම ගැනේ. එය අභිශුන්‍ය වීමට මොහොතකට පෙර අයත් කරගෙන තිබූ දිශාවම ගැනේ. බලන්න මේ කතාව මොකක්ද කියලා. ඇයි එහෙම අරගන්නේ? දැන් ළමයි වාහනයක් නිශ්චලතාවයේ තියෙනවා. අපිට කියන්න බෑනේ ඌට ප්‍රවේගයක්ද තියෙන්නේ වේගයක්ද තියෙන්නේ මොකක්ද කියලා. නමුත් ප්‍රවේගයකින් ආපු වස්තුවක් ඒ ප්‍රවේගය ශුන්‍ය කරා නම් අපිට කියන්න පුළුවන් ඌට තිබ්බේ කවුරු කියලාද? ප්‍රවේගයක් කියලා නේද? ඌට තිබ්බේ ප්‍රවේගයක් ඒ ප්‍රවේගයේ අගය දැන් බිඳුව වුණා කියලා ශුන්‍ය වුණා කියලා. අන්න එතකොට මේ වාහනේ අපි ශුන්‍ය වුණු ප්‍රවේග දෛශිකයේ දිශාව ලෙස අරගෙන ඊට කලින් තිබුණු දිශාව. ඒ කියන්නේ අර පැත්තේ ඉඳන් ආපු වාහනයක්
එක සැරේ ශුන්‍ය වුණා නම් වේගය අපිට හිතන්න පුළුවන් ඌ ඉස්සරහටම ගමන් කරයි කියලා. නේද? ඊළඟට ඒ කියන්නේ උගේ ඊළඟ මොහොතේදී දෛශිකී දිශාවත් ඉස්සරහ වෙන්න පුළුවන් කියලා සලකන්න පුළුවන්. රයිට්? ඊළඟට අපි හිතමුකෝ මෙහෙම දැන් පිටියක් නිකන් තියෙනවා. මේකේ බලයක් තියනවද නැද්ද කියලාවත් අපි දන්නේ නැහනේ. ඉතින් මොකුත් ඉදිරිපත් කරන්න බෑ මේකේ ශුන්‍ය වුණු බලයක් තියනවද කියලා. නමුත් අපි මේකට බලයක් යොදාගෙන ඉඳලා ඒ යොදන බලය එකපාරට නැති කරොත්, ඔහම අත රිලැක්ස් කරොත් බලයක් යෙදෙන්නේ නැහනේ. එතකොට අපිට කියන්න පුළුවන් බලයක් යොදලා තිබිලා ඒ බලය මොනවා වුණා කියලාද? අගය ශුන්‍ය වුණා කියලා. එතකොට අපි ඒ ශුන්‍ය වෙච්ච එකාගේ සලකන්නේ අන්න ශුන්‍ය වෙන්න කලින් අපි බලය යොදලා තිබුණේ අර පැත්තටනේ. එහෙනම් මේ ශුන්‍ය බලයේ දිශාව වෙන්නේ ඒ පැත්තට කියලාම අරගන්න පුළුවන්. ඕක තමයි ඔය කියන්නේ. ශුන්‍ය වුණාට දෛශිකයක් නේද? ශුන්‍ය වුණාට දෛශිකය අර කතාවක් තියෙනවනේ. නයි පැටිය වුණත් නයෙක් කියලා. නේද? පයන්නක් තියෙන්න ඕනේ එතකොට. ඒ වගේ තමයි මේක ශුන්‍ය වුණත් දෛශිකයක් දිශාවක් තියෙන්න ඕන. නමුත් මේක අර රේඛාවක ලකුණු කරන්න බැරි හින්දා අනිවාර්යෙන් දෛශිකයක විශාලත්වයේ ශුන්‍ය වෙන්න ඕනේ. එයා පැවතිලා. ඊට කලින් පැවතිලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් එකපාර ශුන්‍ය වෙච්ච කෙනෙක් අපිට හඳුනා ගන්න බෑ. දෛශිකයක්ද අදිශයක්ද කියලා. මේකේ බලයක් තියෙනවද කියලා දන්නේ නැහැ. වාහනයක් නවත්තලා තිබුණොත් ඌට ප්‍රවේගයක්ද තියෙන්නේ කියලා දන්නේ නැහැ. නේද? ඒ නිසා ශුන්‍ය වෙන්න ඕන යම් දෛශිකයක් පැවතිලා. අන්න එහෙනම් එයා ශුන්‍ය වෙන්න මොහොතකට පෙර අයිති කරගෙන තිබූ දිශාව තමයි ශුන්‍ය වෙනකොටත් එයාගේ දිශාව කියලා සලකන්නේ. ශුන්‍ය වෙනකොටත් එයාගේ දිශාව කියලා සලකන්නේ. රයිට්? ඊළඟට අපි ලියාගමු පිහිටුම් දෛශිකය. පිහිටුම් දෛශිකය position vector. පිහිටුම් දෛශිකය position vector. පිහිටුම් දෛශිකය position vector. ලියන්න අචල ලක්ෂයකට සාපේක්ෂව වෙනත් ලක්ෂයක පිහිටීම. අචල ලක්ෂයකට සාපේක්ෂව වෙනත් ලක්ෂයක පිහිටීම. වරහන් ඇතුලේ විස්ථාපනය. විස්ථාපනය නැත්නම් දිගංශය කියලා කියන්න පුළුවන්. වෙනත් ලක්ෂයක පිහිටීම නිරූපණය කරනු ලබන දෛශිකය එම ලක්ෂයේ පිහිටුම් දෛශිකය ලෙස හැඳින්වේ. හොඳට මතක තියාගන්න. පිහිටුම් දෛශිකය කියන එක විස්ථාපන දෛශිකයක්. ඒක බලයක්වත් වෙන මොකුත් නෙවෙයි. කවුද? පිහිටුම් දෛශිකය කියන්නේ විස්ථාපන දෛශිකයකට. පිහිටීම කියලා කියනවනේ. ඉතින් පිහිටීමක් කියන්නේ විස්ථාපනයක්. රයිට්? පිහිටීමක් කියන්නේ විස්ථාපනයක්. කියන්නේ විස්ථාපන දෛශිකයක් තමයි අපි මේ පිහිටුම් දෛශිකය විදියට අරගන්නේ. අචල ලක්ෂයකට සාපේක්ෂවනේ ලියන්න පහලින් මෙම පිහිටීම ඉදිරිපත් කිරීම සඳහා
මෙම පිහිටීම ඉදිරිපත් කිරීම සඳහා මෙම පිහිටීම ඉදිරිපත් කිරීම සඳහා භාවිතයට ගනු ලබන අචල ලක්ෂය 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 මූල ලක්ෂය හෙවත් කැපිටල් O වේ 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 දැන් කවුද මේ මූල ලක්ෂය කියන්නේ මූල ලක්ෂය කියන්නේ කවුද මෙන්න මේ ඛණ්ඩාංක තලයේ x අක්ෂයයි y අක්ෂයයි ඡේදනය වෙන ඔන්න ඔතන තමයි මූල ලක්ෂය කියන්නේ නේද මූල ලක්ෂ්‍ය ඛණ්ඩාංක අපි දැනගන්න ඕන කවුරු කියලාද බිඳුව බිඳුව කියලා මෙතන තමයි මූල ලක්ෂය කියන්නේ right x අක්ෂයයි y අක්ෂයයි ඡේදනය වන තැන right ලියන පහටින් පාට පෑනකින් පහලින් ලියන පාට පෑනකින් යම් ලක්ෂයක පිහිටුම් දෛශිකය යම් ලක්ෂයක පිහිටුම් දෛශිකය මූල ලක්ෂයත් එම ලක්ෂයත් මූල ලක්ෂයත් එම ලක්ෂයත් යා කරන රේඛාවේ පිහිටන දෛශිකය වන අතර යා කරන රේඛාවේ පිහිටන දෛශිකය වන අතර එහි දිශාව වනුයේ එහි දිශාව වනුයේ මූල ලක්ෂයේ සිට එම ලක්ෂය දෙසට එහි දිශාව වනුයේ මූල ලක්ෂයේ සිට එම ලක්ෂය දෙසට පවතින දිශාවයි right බලන්න අපි මෙහිම අරගමු ලක්ෂ දෙකක් උදාහරණ විදිහට මෙතන පීහි පිහිටුම් දෛශිකය සලකමු පීහි පිහිටුම් දෛශිකය සලකමු පීගේ පිහිටුම් දෛශිකය දැන් ඔය පාට පෑනෙන් කියපු දේ බලන්න යම් ලක්ෂයක පිහිටුම් දෛශිකය තියෙන්නේ මූල ලක්ෂයයි එම ලක්ෂයයි යා කරන රේඛාව දිගේ එහෙනම් O සහ P යා කරන රේඛාව දිගේ තමයි තියෙන්නේ දිශාව වෙන්නේ කවුද මූල ලක්ෂ්‍ය ඉඳන් එයාගේ පැත්තට තියෙන දිශාව. එහෙනම් මේ පැත්තට තමයි තියෙන්න ඕන. මෙතන ඉඳලා මේ පැත්තට තියෙන දෛශිකය කවුද? OP දෛශිකය. ඕක OP දෛශිකය එහෙනම් P පිහිටුම් දෛශිකය වෙන්නේ කවුද? P ගේ පිහිටුම් දෛශිකය වෙන්නේ OP දෛශිකය. P ගේ පිහිටුම් දෛශිකය වෙන්නේ OP දෛශිකය. ඊළඟට අපි Q හි පිහිටුම් දෛශිකය සැලකුවොත් Q ගෙත් සලකලා බලමු. Q ගෙත් තියෙන්න ඕන කොහේ ඉඳන් කොහෙටද? O වල ඉඳන් Q වලට දිශාව වෙන්නේ කවුද? මේ පැත්ත. ওই පැත්තට තියෙන්නේ කවුද? OQ. එහෙනම් Q හි
Q හි පිහිටුම් දෛශිකය වෙන්නේ කවුද? මෙයා OQ දෛශිකය බලන්න. P ගේ P OP Q ගේ OQ. එහෙනම් ওই විදිහට අනිත් අයගෙත් ලියන්න පුළුවන් නේද අපිට? කොහොමද තියෙන්නේ කියලා වැඩකුත් නැහැ. A හි පිහිටුම් දෛශිකය වෙන්න ඕන කවුද ওই විදිහට බැලුවොත්? සෑම කෙනෙක්ගේම O වලින් පටන් ගන්න ඕන A වලින් ඉවර වෙන්න ඕන. සෝරි ඒකේ නෙවෙයි එම ලක්ෂයෙන් ඉවර වෙන්න ඕන. මොකද ඒකයි එම ලක්ෂයයි යා ඕයි එම ලක්ෂයයි යා කරන රේඛාවෙනේ. මෙතන P නම් P A නම් A Q නම් Q R නම් R මෙතන එන්නේ. එතකොට දිශාවෙන් O ගෙන් එයා පැත්තට එනං O ගෙන් පටන් අරන් අවශ්‍ය ලක්ෂයෙන් ඉවර වෙන දෛශිකය. P ගේ නම් OP Q ගේ නම් OQ. එහෙනම් A ගේ පිහිටුම් දෛශිකය වෙන්නේ කවුද ළමයි? OA. නේද? A ගේ පිහිටුම් දෛශිකය OA. එහෙනම් B ගේ පිහිටුම් දෛශිකය ගත්තොත් කවුරු වෙනවද? O ගෙන් පටන් අරගන්න ඕන B ගෙන් ඉවර වෙන්න ඕන. OB දෛශිකය. C ගේ පිහිටුම් දෛශිකය අරගත්තොත් මෙයා OC දෛශිකය. G ගේ පිහිටුම් දෛශිකය අරගත්තොත් මෙයා කවුද? OG දෛශිකය. ඔන්න ඔහොම අරගන්න පුළුවන්. එහෙනම් කාගේ හරි ලක්ෂයක පිහිටුම් දෛශිකය කිව්වොත් මෙන්න මෙහෙම ලියා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. A ගේ නම් OA දෛශිකය, B ගේ නම් OB දෛශිකය, C ගේ නම් OC දෛශිකය, G ගේ නම් OG දෛශිකය, R ගේ නම් OR දෛශිකය, T ගේ නම් OT දෛශිකය, E ගේ නම් OE දෛශිකය, O ගෙන් පටන් අර ගන්නවා එම ලක්ෂයෙන් ඉවර වෙන දෛශිකය. O මුලින් ලිව්වා එම ලක්ෂය පස්සේ ලිව්වා දෛශිකය දැම්මා. රයිට්. මේක ලියාගමු.
right ලියන්න ඊළඟට ඍණ දෛශිකය ඍණ දෛශිකය ඍණ දෛශිකය ඍණ දෛශිකය negative vector ඍණ දෛශිකය right දැන් මේ ඍණ දෛශිකය කියන්නේ කවුද කියලා බලන්න ඕන right මේකත් අපිට වැදගත් සම්බන්ධයක් ඔය පිහිටු ඔය දැන් ඉගෙන ගන්න දෛශික වර්ග ඔක්කොම අපිට වැදගත් මේක තමයි අවසාන දෛශික වර්ගය දැනට ඉගෙන ගත්තේ මොනවද ඒකක දෛශිකය අපි ශුන්‍ය දෛශිකය අපි ඉගෙන ගත්තා ඊළඟට පිහිටුම් දෛශිකය ඉගෙන ගත්තා ඊළඟට ඍණ දෛශිකය right මේවා මේ දෛශිකවල ඔය ඉගෙන ගන්න තියරි තියෙනවනේ ඔය කෑලි හොඳට බලලා තියාගන්න මොකද ඉස්සරහා තියෙන ගණන් වලදී ගොඩක් ඕවා වැදගත් වෙනවා ගොඩක් වැදගත් වෙනවා ඒ නිසා ඔය තියරි කෑලි හොඳින් පාඩම් කරලා තියාගන්න ඕන right කොහමද ඕගොල්ලන්ට දැන් මාස එකමාරක් වගේ යනකොට බොහෝ දුරට ෆිසිකලි පන්ති පටන් අරගනි බෙහෙත් විදිනවනේ නේද ඔගොල්ලන්ට තාම නෑ මං හිතන්නේ දැන් 12 13 ඉස්කෝලේ ඉන්න අයට 12 වසර 13 වසර මේ දවස්වල බෙහෙත් විදිනවා ඊළඟ පියවර එන්නේ ඕගොල්ලන්ට right ඊළඟ පියවර ඕගොල්ලන්ට එතකොට මං හිතන්නේ 21 වෙනිදා ඉඳලා ක්‍රමක්‍රමයෙන් ඉස්කෝල පටන් අර ගන්නවා කියලා තියෙනවා මේ 21 වෙනිදා ඉඳලා ඒ කියන්නේ ටික මාස එකමාරක් වගේ යනකොට ඉස්කෝල සම්පූර්ණයෙන් පටන් අර ගන්නවා ඒ කියන්නේ පන්තිත් ෆිසිකලි පටන් අර ගන්නවා කියන එක right එතකොට ඉතින් අර මේ ක්‍රම වේද වෙනස් වෙලා නැවත සුපුරුදු ක්‍රමයට එන්න පුළුවන් හැබැයි ඒ එනකොට වෙන්නේ අර පාඩම් ටක් ගාලා ඉවර වෙනවා මොකද සෑහෙන පරක් වෙලානේ තියෙන්නේ right සෑහෙන පරක් වෙලා තියෙන නිසා පාඩම් ටක් ගාලා එනවා එතකොට ඔය කලින් ඉගෙන ගනිපු දේවල් හොඳට මතකේ තියාගෙන එන්න ඕන දැන් ඔය පළවෙනි බැච් එකේ හිටපු අය ත්‍රිකෝණමිතිය පහුගිය දවස්වල සර්වසාම්‍ය ගණන් එහෙම හැදුවනේ ඒව අමතක වෙන්න දෙන්න එපා ආයි මේ ඉස්සරහට අරගෙන හදන්න ඕන right ඉස්සරහට අරගෙන හදන්න ඕන ඊළඟට දැන් මම කලින් කිව්වේ පන්ති ඉන්න ගමන් වෙන වැඩ කරන අය ඉන්නවනේ ඒ වෙහෙම සූදානම් වෙන්න එපා මොකද ඒව කරා කියලා Tamanට ඇති වෙන දෙයක් නෑ වෙන්නේ Tamanට නොලැබීම මොකුත් ඔලුවට යන්නේ ඊළඟට පන්ති ඉන්න ටිකේ සුපිරියටම ඉඳලා නේද හොඳට අහගෙන ඉන්නවා පන්ති ඉවරු ගමන් රවුමේ ඇවිදින්න යනවා නම් ඒගොල්ලොන්ටත් මොකුත් ලැබෙන්නේ නැහැ right ඒගොල්ලොන්ටත් මොකුත් ලැබෙන්නේ නැහැ ඔය මේ පැත්තේ ඩයල් එකක් ඉන්නවා right ඌ බැලුවොත් නැත්තම් කොහේ හරි ඇවිදින ගමන් ඉන්නේ එක්ක සෙල්ලම් කරන්න ගිහලා එක්ක වෙන කොහේ හරි ඇවිදින ගමන් මෙලෝ හත්තිලවුකුත් බෑ හැබැයි ඇවිදින එක කවදාවත් නතර වෙන්නෙත් නැහැ වැඩ කරන එකට එන්නෙත් නැහැ වැඩ නොකර කොහේ හරි ඇවිදින ගමන් ඉන්නේ right වැඩ කරන්නේ නැහැ කොහේ හරි ඇවිදින ගමන් ඉන්නේ එතකොට හැබැයි ප්‍රශ්නයක් ඇහුවොත් මොකුත් බෑ ප්‍රශ්නයක් ඇහුවොත් මොකුත් බෑ ඒ කියන්නේ මොකක්ද අර තමන් කරන්න ඕන දේ මොකක්ද නැත්තේ මොකක්ද කියලා තාම තේරිලා නැහැ හරිද තමන්ට බෑ කියලා තේරිලා නැහැ දැන් පොඩ්ඩක් ඉන්න ෆිසිකලි පන්ති පටන් අරගත්තම හෝ ඊට කලින් එක්සෑම් එකක් තියෙනවා ඕගොල්ලන්ට ඉස්සරහට right ඔය මම ඕගොල්ලන්ට දාලා ඇති group වලට IT පන්තියක් ගැන right කැමති අය සම්බන්ධ වෙලා බලන්න මේ මම එක්කන් ආවේ එයාව මේ කැමති අය IT ගන්න අය සම්බන්ධ වෙලා බලන්න කොහොමද කියලා එතකොට එයාපු IT ගුරුවරයාගේ මාර්ගයෙන් එයාගේ තියෙන ඔය ඔන්ලයින් එක්සෑම් තියන්න පුළුවන් ක්‍රමවේදයක් right ඒකේ පොඩ්ඩක් කතා කරලා බලලා ඊමට කිව්වා එක්සෑම් එකක් තියමු කියලා කතා කරලා එතකොට ඒ ක්‍රමවේදය තුලින් බලාපොරොත්තු වෙනවා එක්සෑම් එකක් ඉස්සරහට තියන්න right ඉතින් මාස එකමාරකින් වගේ ෆිසිකලි පටන් ගන්නොත් ඒකට එන්නේ නැහැ එහෙම ඒක ඊට වැඩිය කල් ගියොත් ඕගොල්ලන්ට ඔන්ලයින් ක්‍රමයට අර ක්‍රමය හරහා එක්සෑම් එකක් තියන්න බලාපොරොත්තු වෙනවා right අපි ඒක බලමු ඉස්සරහට ඒ IT පන්තියේ විස්තර දාලා තිබුණා කැමති අය සම්බන්ධ වෙලා බලන්න කොහොමද කියලා right මොකද ඕකෙත්
තමන් ගැන හොයලා බලන පන්තියකට තමන් සම්බන්ධ වෙන්න ඕන. right තමන් ගැන හොයලා බලලා තමන් ගැන අවධානය තියෙන එකට එහෙම නැත්නම් අර නේද පන්ති ගියා කියලා වැඩක් නැහැ. මුල් හරිය ඕගොල්ලන්ට කොහොමද තේරෙනවා? ඔය ඉස්සරහට HTML Python එහෙම එනකොට තමයි වැඩේ තේරෙන්නේ. වැඩේ සෙට් වුණා කියලා. එතකොට ඒ වෙනකොට තේරලා වැඩක් නැහැ. right බලන්න ඍණ දෛශිකය. අපි මේ යටතේ ලියාගමු. ලියන හැම වචනයක්ම කල්පනාවෙන් ලියන්න මොකක්ද මේ කියන්නේ කියලා. කියන්නේ යම් දෛශිකයකට යම් දෛශිකයකට යම් දෛශිකයකට යම් දෛශිකයකට යම් දෛශිකයකට විශාලත්වයෙන් සමානවද යම් දෛශිකයකට විශාලත්වයෙන් සමානවද විශාලත්වයෙන් සමානවද අභිදිශාවෙන් විශාලත්වයෙන් සමානවද අභිදිශාවෙන් ප්‍රතිවිරුද්ධවද අභිදිශාවෙන් ප්‍රතිවිරුද්ධවද සමාන්තරවද පිහිටන දෛශිකය සමාන්තරවද පිහිටන දෛශිකය සමාන්තරවද පිහිටන දෛශිකය එම පළමු දෛශිකයේ එම පළමු දෛශිකයේ ඍණ දෛශිකය එම පළමු දෛශිකයේ ඍණ දෛශිකය එම පළමු දෛශිකයේ ඍණ දෛශිකය ලෙස හැඳින්වේ එම පළමු දෛශිකයේ ඍණ දෛශිකය ලෙස හැඳින්වේ මේ බලන්න ඔය විශාලත්වයෙන් සමාන කියන කතාවම ගන්න ඕන නිසා අභිදිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනනේ විශාලත්වයෙන් සමාන වෙන්න ඕන අභිදිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන මේක AB මේ AB මරගමු එතකොට එකම රේඛාව මේ ලකුණු කරේ විශාලත්ව කොහොමත් සමානයිනේ නේද මේ පැත්තට දින කෙනා අපි අරගමු A දෛශිකය කියලා මෙයාගේ මේ පැත්තට දින කෙනා අරගමු B දෛශිකය කියලා දැන් කියන්නේ මොකක්ද බලන්න යම් දෛශිකයකට විශාලත්වයෙන් සමානව විශාලත්වයෙන් සමානයි කියන්නේ නිරූපණය වන රේඛාවල දිග සමාන වුණාම හරිනේ දැන් දෛශිකයක විශාලත්වය කියන්නේ කාටද එයා නිරූපිත රේඛාවේ දිගට එහෙනම් යම් දෛශික දෙකක් නිරූපිත රේඛාවල දිග සමානයි කියන්නේ ඒ දෛශික දෙකේ විශාලත්ව සමානයි කියන එක. රේඛා දෙකේ දිග සමාන නම් විශාලත්ව සමානයි. දිශා ප්‍රතිවිරුද්ධ වුණොත් හෝ දිශා සමාන වුණොත් සමාන්තරයි. මේ දෙකේ ප්‍රතිවිරුද්ධ නැහෙනම් විශාලත්වයෙන් සමානයි අභිදිශා ප්‍රතිවිරුද්ධයි. එහෙනම් මෙන්න මේකේ දෙවෙනි එක B කියන්නේ පළවෙනි එකේ ඍණ දෛශිකයලු. right මෙතන අපිට පේනවා AB දෛශිකය සමානයි A කියලා. AB තමයි A කියලා කියන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ B දෛශිකය කියන්නේ BA. B කියන්නේ B වලින් පටන් අරගෙන A වලින් ඉවර වෙන කෙනානේ B ඍණ A කියලා එනවා. එහෙනම් ළමයි AB කියන්නේ A දෛශිකය නම් BA කියන්නේ කවුද? ඍණ A වෙනවා. A කියන්නේ මේක ෆිසික්ස් වලදී ඕගොල්ලන්ට කියලා දෙන්නේ ඔන්න ඔය දැන් කියන දේ. දෛශිකයක දිශාව 180කින් ප්‍රතිවිරුද්ධ කරොත් එයා ඍණ දෛශිකය වෙනවා. එයා ඒකේ ඍණ දෛශිකය වෙනවා. ෆිසික්ස් වල දෛශික පාඩම තියෙනවානේ. ඒක ඉගෙන ගන්නවා දෛශිකයක දිශාව 180කින් ප්‍රතිවිරුද්ධ කරොත් ඍණ දෛශිකය වෙනවා කියලා. බලන්න එහෙමද ඉගෙන ගත්තේ කියලා. අන්න ඒක මෙතනින් එනවා. අන්න AB කියන්නේ A නම් BA කියන්නේ AB 180කින් හැරෙවුවම තමයි BA වෙන්නේ. මේ දිශාව අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ වෙනවනේ. 180කින් හරවනවා කියන්නේ ප්‍රතිවිරුද්ධ. එහෙනම් AB කියන්නේ A නම් BA කියන්නේ කවුද? ඍණ A. AB කියන්නේ A නම් BA කියන්නේ ඍණ A. ඔන්න ඔය සම්බන්ධය මෙතනින් ලැබෙනවා අපිට. එහෙනම් අපි අරගත්තොත් example PQ දෛශිකය කියන්නේ B දෛශිකය නම් මේ example එකක් අර B නෙවෙයි මේ තියෙන්නේ. එතකොට QP කියන්නේ කවුරු වෙන්න ඕනද? QP කියන්නේ අනිත් පැත්ත ගහලා කවුරු වෙනවද? ඍණ B වෙනවා. QB කියන්නේ අකුරු දෙක මාරු වෙනවා කියන්නේ දිශාව මාරු වෙනවා. ආයි OA කියන්නේ simple A දෛශිකය නම් AO කියන්නේ කවුරු වෙනවද?
ඍණ E වෙනවා. OG කියලා කියන්නේ සිම්පල් C දෛශිකය නම් GO කියන්නේ කවුරු වෙනවද? ඍණ C දෛශිකය වෙනවා. රයිට්. ඕක එක සම්බන්ධයක්. ඊළඟ එක බලන්න. ඊළඟ එක අපි අරගත්තොත් මෙන්න මෙහෙම දෙයක් අරගන්න ඕතනින් අපි. මෙහෙම තියෙනවා. මේක A දෛශිකය, මෙයා B දෛශිකය, මේක කැපිටල් AB, මේක AB. එතකොට අපි දන්නවනේ B දෛශිකය සමානයි ඍණ A කියලා. B දෛශිකය කියන්නේ BA දෛශිකයට, ඍණ A දෛශිකය කියන්නේ කවුද? AB දෛශිකයට. මෙන්න මෙතනින් අපි වැදගත් සම්බන්ධයක් අරගන්නවා. මේ දෙක සමාන වෙලානේ තියෙන්නේ. මේක මේ පැත්තට යනකොට මොකද බලන්න වෙලා තියෙන්නේ? BA කියන කෙනාගේ අකුරු දෙක මොනවා වෙලාද මේ තියෙන්නේ? BA කියන කෙනාගේ මොනවා වෙලාද මේ තියෙන්නේ? අකුරු දෙක දෙපැත්ත මාරු වෙලා. හැබැයි ඉස්සරහා දැන් තියෙනවා කවුද? ඍණක්. අර ෆිසික්ස් වලට අමතරව මේවා තමයි අපි වැඩිපුර ඉගෙන ගන්න. කම්බයින් වල ෆිසික්ස් වලට වැඩිය ගොඩක් දේවල් වැඩිපුර ඉගෙන ගන්නවා. නමුත් අර ෆිසික්ස් වල තියෙන බොහොම සරල දේවල් ටිකක් ඉඳන් මේවා කම්බයින් වල ඉගෙන ගත්තම අරක හරි ලේසි වෙනවා. රයිට්. මේක BA. BA මේක AB. BA AB කරන්න පුළුවන්. ඉස්සරහට කවුරු දාලාද? ඍණ ලකුණක් දාලා. කැපිටල් වලින් ලියපු දෛශිකයක අකුරු දෙක මාරු කරන්න පුළුවන්. ඉස්සරහට කවුරු දාලාද? ඍණ ලකුණක් දාලා. මේක මේ පැත්තට නියමය නම් ආපස්සට කවුද? විලෝමය. මේ පැත්තට එන්න මේකේ මෙහි ඉඳලා මෙහෙට එන්න. මේ තිබිච්ච ඍණ ලකුණ මේ පැත්තට එනකොට මොනවා වෙලාද නැති වෙලානේ කියන්නේ. මේකයි මේකයි සමානයි කියලානේ කියන්නේ. මෙහෙට එනකොට ඍණ නැහැ. AB මොනවා වෙලාද? AB PA වෙලා. එහෙනම් දෛශිකයක අකුරු දෙක මාරු කරන්න පුළුවන් ඍණ ලකුණක් ඉස්සරහට දාලා විලෝමය විදියට දෛශිකයක ඉස්සරහා තියෙන ඍණ ලකුණක් ඉවත් කරන්න පුළුවන් ඒ දෛශිකයේ අකුරු දෙක දෙපැත්ත මාරු කරලා. රයිට්. ඒකෙත් අපි උදාහරණ බලමු. ඔතෙන්ට එනකන් ලියා ගන්න.
ලියන්න මේකේ පහලින්. ලියාගත්තේ නැති අය ලියාගන්න කැමරාව ඔෆ් වෙලා මේ කරන්ට් එක අඩු වැඩි වෙනවනේ. කරන්ට් එක අඩු වුණ ගමන් ඔෆ් වෙනවා. ලියන්න පහලින්. මේ අනුව දෛශිකයක ඉදිරියට ඍණ ලකුණක් ගැනීමෙන් එම දෛශිකයේ අකුරු මාරු කළ හැකිය. එම දෛශිකයේ අකුරු මාරු කළ හැකිය. එම දෛශිකයේ අකුරු ඒ කියන්නේ දෙපැත්ත මාරු කරන්න පුළුවන් කියන එක. අතුරු මාරු කළ හැකිය. ආයි පහලින් ලියන්න. විලෝමය ලෙස දෛශිකයක ඉදිරියේ ඇති ඍණ ලකුණක් ඉවත් කිරීම සඳහා එම දෛශිකයේ අකුරු අතුරු මාරු කළ හැකිය. එම දෛශිකයේ අකුරු අතුරු මාරු කළ හැකිය. එම දෛශිකයේ අකුරු අතුරු මාරු කළ හැකිය. right මේ බලන්න උදාහරණ අපිට පුළුවන් PQ කියන කෙනා ඕන්නම් ලියන්න ඍණක් ඉස්සරහට අරගෙන QP කියලා. අකුරු දෙක දෙපැත්ත මාරු කරන්න ඕන. ඍණ OB එකක් තිබුණොත් මේ ඍණ නැති කරන්න පුළුවන්. මෙයාගේ අකුරු දෙක මාරු කරලා BO කියලා ලියන්න පුළුවන්. OG කියලා කෙනෙක් තිබුණොත් මෙයා ලියන්න පුළුවන් ඍණ GO කියලා. ඊළඟට ඍණ CD දෛශිකයක් තිබුණොත් මෙයාගේ ඍණ අයින් කරලා අපිට ලියන්න පුළුවන් DC කියලා. right ඉස්සරහා තියෙන ඍණක් අයින් කරන්න පුළුවන්. ඒ වගේම අකුරු දෙක මාරු කරන්නත් පුළුවන් ඍණ ලකුණක් ඉස්සරහට අරගෙන. යායිලියම් මෙහෙම එක්සැම්පල් එක
2යි OA ධන AO එකක් තියෙනවා. මේක සුළු කරන්න ඕන වුණොත් එකතු කිරීම ගැන ඉස්සරහදී කියලා දෙනවා. right මේ OA ලියන්න පුළුවන් AO ලියන්න පුළුවන් ඍණ OA කියලා. නේද? OA ලියන්න පුළුවන් ඍණ AO කියලා. එතකොට මෙතන ඍණ කරා මේක ඍණ වෙනවා. OA දෙකකින් OA එකක් අඩු වුණොත් OA එකයි කියලා එන්නේ. OA එකයි. ඊළඟට 5යි GO ධන 2යි OG කියලා එකක් තිබුණොත් මෙතන 5යි GO මේ 2යි OG කියන කෙනා එයත් GO කියලා ලියන්න පුළුවන් මෙතන ඉස්සරහ ඍණ කළා ඍණ GO කියලා. ඉස්සරහ ඍණ කරනවා කියන්නේ මෙතන ඍණ කරනවා කියන එක. 5යි GO ගෙන් 2යි GO ගියාම 2යි GO කියලා ලැබෙනවා. ඔය අපි ගත්ත සම්බන්ධතාවය ඇසුරින් ගන්න දේවල්. right මේ සම්බන්ධතාවය ඇසුරින් ගන්න දේවල් දෛශිකයක අපිට අවශ්‍ය නම් අකුරු මාරු කරන්න පුළුවන් දෙපැත්තට ඉස්සරහ ඍණක් අරගෙන. නම් තියෙන ඍණක් නැති කරන්නත් පුළුවන් අපිට. මේ දෙකේ අකුරු මාරු කරලා. ලියන්න මාතෘකාව ඊළඟට දෛශික දෙකක සමානතාව 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 right පොඩි දැනුම් දීමක් තියෙනවා කරන්න. ඔගොල්ලෝගේ ලබන ඉරිදා රාත්‍රී 10ට පැවැත්වෙන්න තියෙන පන්තිය. ඉරිදා රෑ 10ට පන්තියක් තියෙනවනේ. කලින් දවසේ තිබුණෙත් නැහැ. අතිශය විදුලිය විසන්ධි වුණානේ. right මේ එන ඉරිදා තියෙන පන්තිය තියෙන්නේ ඉරිදා උදේ 5 ඉඳලා 7 වෙනකම් බව මතක තියාගන්න. මේ සතියේ පන්තිය තියෙන්නේ රාත්‍රී 10ට නෙවෙයි උදේ 5ට. එලාම් එක තියලා නේද? ෆෝන් එකකින් බැරි නම් දෙක තුනකින් තියාගන්න. නිින්දයයි කියලා හිතනවා නම් නැගිටලා මෙන්න. පන්තියට ඉඳලා ඊට පස්සේ නිදා ගන්න. right එන්නේ කොහොම හරි ගෙදර අය ටිකලා ඉරිදා ගෙදර අයත් ගෙදරනේ බොහෝ වෙලාවට නේද? උදේ 5ට right උදේ 5ට නැගිටින්න ඔන්න ලියලා තියාගන්න මතක් කරලා පන්තිය තියෙන්නේ ඉරිදා උදෑසන 5ට මේ සතියේ. ඉරිදා උදෑසන 5ට. right ඉරිදා රාත්‍රී 10 පන්තිය ඉරිදා උදෑසන 5 ඉඳලා 7 වෙනකම් පැවැත්වෙන බව මතක තියාගන්න. හවස නෙවෙයි උදේ 5. උදේ 5 කියන්නේ 5ට නැගිටලා බලන්න එළියත් වැටිලා තියෙන්නේ. දැන් නම් කොයිද සර් 5ට නැගිටින්නේ නේද? උදේ 9ට 10ට. ගෙදර කවුරුත් නොහිටියොත් එහෙම 12 1 විතර වෙනකන් නිදා ගන්න. නැගිටලා බලනකොට දවල් වෙලානේ. නේද? හෙට නම් කොහොම හරි උදේම නැගිටිනවා කියලා හිතාගෙන නිදාගන්නේ. දන්නේම නැහැ. දැන් සමහරක් විට එදාටත් එහෙම වෙන්න පුළුවන්. මම ඉන්නවා උදේ 5 පන්තියට. කොහොම හරි නැගිටිනවා එලාම් එකක් තියලා දන්නෙත් නැහැ උදේ වෙනකොට එලාමුත් ඇදිලා උදේ නැගිටලා බලනකොට පන්තිත් ඉවර වෙලා. හයි පන්තිත් ඉවරලා උදේ 10 විතර වෙන්න පුළුවන් නේ. නේද? ඒ නිසා කලින් දැනුවත් කරලා තියාගෙන ගෙදර අයට අම්මේ මේව පන්ති තියෙනවා කියලා. right හැබැයි සමහර අය මෙහෙම ඉන්නවා. පන්තියට නැගිටිනවා උදේ 5ට නැගිටලා පන්තියටත් එනවා. right පන්තියට ඇවිල්ලා ටික වෙලාවක් යද්දි මොකද වෙන්නේ? නිදි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වීඩියෝ ඔන් කරගෙන ඒත් ඉන්න වෙන්නේ. එතකොට නිදා ගන්න එහෙම යන්න එපා. right පහුගිය දවසේ 21 පන්තියේද මන්ද 21ද 22ද මතක නැහැ. ළමයින් නිදි. right ළමයින් මෙහෙම ජැක් එකක් ගාගෙන කොහොම නිදි. මං කිව්වා ඕ නැගිටින්න අන්න එතකොට තමයි නැගිට්ටේ. නිින්ද ගිහිල්ලා. right ඒකින්ද
සාමාන්‍ය 4:00 විතර නැගිටින්න. එතකොට 5 විතරනකොට නිදිමත ගිහිල්ලා තියෙන්නේ. right? කොහොම නෙවෙයි. කලින් කොරෝනා කාලේ පන්ති තිබ්බේ පාන්දර 3ට. පාන්දර 3 ඉඳලා 3:05 එක පන්තියක් 5:07 ඊළඟ පන්තිය. right? මොකද ඒ කාලේ ඔය සිග්නල් පොඩ්ඩක් සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි කරලා තියෙන්නේ. ඉස්සෙල්ලාම එහෙම තිබුණේ නැහැ. ඒකින්ද ළමයින්ටත් සිග්නල් නැහැ. අපිටත් නැහැ. ඒ සිග්නල් නේද හොයාගන්න තියෙන හොඳම වෙලාව තමයි පාන්දර 3 ඉඳලා උදේ 7 වෙනකම්. උට ඒ වෙලාවට තමයි පන්ති තිබ්බේ. ඕගොල්ලොන්ට 3 එහෙම වෙනකොට තිබ්බොත් නේද? මට විතරයි පන්තිය කරන්න වෙන්නේ. මොකද පන්තියට සම්බන්ධ වෙන අය නැති වෙයි. හරි. 3 ඉඳලා 5 වෙනකම් මට තනියෙන් පන්තිය කරන්න. ඉතින් 5ට තියෙන්නේ 5ට නැගිටින්න මේ සතියේට. හරිද? දෛශික දෙකක සමානතාව ගැන බලන්න යන්නේ. ඔන්න දෛශික දෙකක් සමාන වෙන්න නම් මොකද වෙන්න ඕන? කිසියම් දෙන්නෙක් සමාන වෙන්න නම් ළමයි කිසියම් දෙන්නෙක් සමාන වෙන්න නම් උගේ ගතිගුණ සමාන වෙන්න උන්ගේ ගති ලක්ෂණ සමාන වෙන්න එපයි නේද? උගේ ගති ලක්ෂණ සමාන වෙන්න ඕන. ඒකට ඉතින් ඔය එක වගේ 7 දෙනෙක් ඉන්නවා කියලා කියනවා නේද? පට්ටපල් බොරුවක් ඒ අතින් ගත්තම. එක වගේ 7 දෙනෙක් ඉන්න බෑ. මොකද පිටින් බැලුවොත් එක වගේ වුණාට ගති ලක්ෂණ වලින් කොහොමද දන්නේ නැහැ වෙනස් වෙන්න පුළුවන් නේද? පොඩි හරි දෙයකින්. ඒකින්ද එක වගේ අය කවුරුත් නැහැ. එක්කෙනා ඉන්නේ. හරි. ඒකට කිසියම් දෙන්නෙක් සමාන වෙන්න නම් ගති ලක්ෂණ නේද? අංග වලින් සමාන වෙන්න ඕන. ඒගොල්ලොන්ගේ ලක්ෂණ වලින් සමාන වෙන්න ඕන. දෛශිකයකට තියෙන්නේ මොනවද? දෛශිකයකට ලක්ෂණ විදියට තියෙන්නේ විශාලත්වයයි දිශාවයි විතරයි. විශාලත්වයයි දිශාවයි. එහෙනම් මෙන්න මේ දෙකම යම්කිසි දෛශික දෙකක සමාන වෙනවා නම් අපිට අරගන්න පුළුවන් ඒ දෛශික දෙක සමාන වෙනවා කියලා. මේ ලක්ෂණ දෙක යම් දෛශික දෙකක සමාන වෙනවා නම් ඒ දෛශික දෙක අපිට සමාන වෙනවා කියලා අරගන්න පුළුවන්. right? කියන්න මෙහෙම දෛශික දෙකක් සමාන වීම සඳහා 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 ඒවායේ ගුණාංග දෛශික දෙකක් සමාන වීම සඳහා ඒවායේ ගුණාංග වෙන්වෙන්ව සමාන විය යුතුය. ඒවායේ ගුණාංග වෙන්වෙන්ව සමාන විය යුතුය. දෛශික දෙකක් සමාන වීම සඳහා ඒවායේ ගුණාංග වෙන්වෙන්ව සමාන විය යුතුය. පහලින් ලියන්න. එනම් සිම්පල් A දෛශිකයක් හා සිම්පල් B දෛශිකයක් සමාන වීමට එනම් සිම්පල් A දෛශිකයක් හා B දෛශිකයක් සමාන වීමට එනම් සිම්පල් A දෛශිකයක් හා B දෛශිකයක් සමාන වීමට සිම්පල් A දෛශිකයක් හා B දෛශිකයක් සමාන වීමට අංක 1 A දෛශිකයේ විශාලත්වය කියන්නේ මාපාංකයනේ සමාන වෙන්න ඕන B දෛශිකයේ මාපාංකයට අංක 2 A දෛශිකයේ අභිදිශාව නැත්තම් දිශාව සමාන වෙන්න ඕන B දෛශිකයේ අභිදිශාවට right මේ තුන්වෙනි කෙනා ළමයි નિરાයාසයෙන්ම ඉටු වෙන කෙනෙක් තුන්වෙනි කෙනා નિરાයාසයෙන්ම ඉටු වෙනවා ඒක තමයි A දෛශිකය සමාන්තර වෙනවා B දෛශිකයට මොකද එකම දැන් වෙන්නේ දිශා සමාන දෙන්නෙක් අපි සමාන්තරයි කියලා ගන්න ඕනේ නම් මෙයා નિરાයාසයෙන් ඉටු වෙන කෙනෙක් A දෛශිකය සමාන්තරයි B දෛශිකය විය යුතුය කියලා ගන්න පුළුවන් වෙන්න ඕන සමාන වෙන්න නම් ඔන්නෝක වෙන්න ඕන එහෙනම් අපි කොහෙදී හරි දැක්කොත් විශාලත්ව සමාන වෙන දිශා සමාන වෙන දෛශික දෙකක් අන්නේ දෛශික දෙක අපිට අරගන්න පුළුවන් මොනවා කියලාද සමාන වෙනවා කියලා විශාලත්ව සමාන වෙන දිශා සමාන වෙන දෛශික දෙකක් දැක්කොත් අපිට කියන්න පුළුවන් අන්නේ දෛශික දෙක සමානයි කියලා. බය නැතුව සමානයි කියලා අරගන්න පුළුවන්. right මේ තුන් ලියාගමු ලියලා මෙතන ලියන්න විය යුතුය කියලා.
සෑහෙන පිරිසක් ඉන්න වීඩියෝ ඔෆ් කරගෙන ඉන්න අයනේ. වීඩියෝ ඔෆ් කරගෙන ඉන්න අය මම දන්නවා. ගොඩක් අය මේ මට ඔය අත්දැකීම් මෙහෙම තියෙනවා මොකද කරන්න කියන. බඩගිනි වෙලා බත් කන අය, තේ බොන අය, ඒගොල්ලෝ තමයි වීඩියෝ ඔෆ් කරගෙන ඉන්නේ. හයි. දැන් දෙන්නෙක් ඉන්නවා බත් කන අය. හයි. ඒකට දෙකක් දෙන්න ඕන මුලින්ම ගෙදර අයට. නේ. හෝල් ක්ලාස් එක කරන වෙලාවේ පන්ති ඇතුළට ඇවිල්ලා බත් කාවලා යන්න පුළුවන්ද? බෑනේ. දෙයි නේද මං එහෙම. දෙනවා බත් පේන්න ඊළඟට. හයි. දැන් මේ වගේ ඔන්ලයින් ක්ලාස් එකේ එහෙම කරලා හරියන්නේ නැහැ. එතකොට මේ ලෝකේ 100ක් නැහැ නේ. බත් එකේ 100 ඉන්නේ. මාළු කෑල්ලක් තියෙනවනේ. නෑ මේකේ මොනවද කියන්නේ කියලා. මම මේ ඔය මාළු කෑල්ලක් චුට්ටක් දාන්නකෝ. ඌ ඉන්නේ ඒකේ 100ෙන්. හරිද? ඌ දන්නේ නැහැ මේකේ මොනවද කරන්න කියලා. ඒකින්ද එහෙම වෙනකොට මොකුත් පන්ති අවධානයක් නැහැ. දැන් බලන්න. නොතෙන්දි වැදගත් දෙයක් කියනවා. රයිට් වැදගත් දෙයක්. මේ බලන්න. දෛශිකයක් අපි රූප සටහනක ලකුණු කරන්නේ මොකකින්ද? දෛශිකයක් අපි රූප සටහනක ලකුණු කරන්නේ රේඛාවකින්නේ නේද? එතකොට මේ දෛශික දෙකේ විශාලත්ව සමාන වෙනවා කියන්නේ රේඛා දෙකේ දිගවල් මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. දෛශිකයේ විශාලත්වය කියන්නේ රේඛා දෙකේ දිගවල්නේ. දෛශික දෙකේ විශාලත්ව සමාන කියන්නේ නිරූපණය කරන රේඛා දෙකේ දිගවල් සමානයි. නිරූපණය කරන රේඛා දෙකේ දිගවල් සමානයි. අභිදිශා සමානයි කියන්නේ අර රේඛා වලින් නිරූපිත දිශා සමාන වෙන්න ඕනනේ. කියන්නේ රේඛා දෙක මොනවා වෙනව සමාන්තරයි. රේඛා වලින් නිරූපිත දිශා සමානයි කියන්නේ රේඛා දෙක සමාන්තරයි. එහෙනම් විශාලත්වයෙන් සමාන වන සමාන්තර රේඛා දෙකක එකම දිශාවට තියෙන දෛශික මොනවා වෙනවද? සමාන වෙනවා. ඕකේ සැඟවුණු කතාව තමයි අන්න ඒක. හොඳම පාට පෑනකින් ලියාගන්න එක. Taman නේද? හොඳම පාට පෑනකින් කිව්වම ඕන්නම් පුළුවන් මේම දැන් අර නිල් පාටෙන් ඔය ලියන එක ලියලා කළු පාටින් අරගෙන මෙහෙම highlight කරගන්න. එතකොට හොඳට පේනවා. නිල් පාටින් ලියලා මෙහෙම කරලා කළු පාටින් highlight කරගන්න. තාම එහෙම කළා නෑනේ. දන්නේ නෑනේ හොඳට පේනවද නැද්ද කියලා නේද? කොහොම ලියලා මෙහෙම කළු පාටින් highlight කරගන්න. එතකොට හොඳට පේනවා. පළවෙනි දවසේ කරලා බලන්නකෝ ආයි ජීවිතේට කරන්නේ නැහැ ඊට පස්සේ. right ලියන්න රූප සටහනක දෛශිකයක් සරල රේඛා ඛණ්ඩයක් මගින් නිරූපණය කෙරෙන නිසා අල්ත යන්නකුත් වෙනවා නිසාත් දෛශිකයේ විශාලත්වයේ අනු රේඛාවේ දිගවන නිසාත් දෛශිකයේ විශාලත්වයේ අනු රේඛාවේ දිගවන නිසාත් කමාවක් දාලා ඒ පාටින්ම පහලින් ලියන්න. පහළ රූලෙන් ලියන්න. රූප සටහනක දිගින් සමාන සමාන්තර පාද දෙකක එකම දිශාවට පවතින
එකම දිශාවට පවතින දෛශික සමාන වේ. එකම දිශාවට පවතින දෛශික සමාන වේ. එකම දිශාවට පවතින දෛශික සමාන වේ. උදාහරණයක් අරගමු. කොම සමචතුරාශ්‍රයක් හෝ ඍජු කෝණාශ්‍රයක් හෝ තියෙනවා. මේගොල්ලෝගේ සම්මුඛ පාද සමානයිනේ. A B C D. දැන් මේක AB කියලා අරගමු. AB කියලා අරගමු නෙවෙයි. AB කියලා නෙන්නේ මේක දැන් මේකෙන් මේ පැත්තට දෛශිකයක් නිරූපණය කරොත් ඒක AB දෛශිකයනේ. මෙන්න මේ පාද දෙක දිගින් සමානයි සමාන්තරයිනේ. දිශා සමාන වන පරිදි මේකේ දෛශිකය අරගමු. මේකේ මෙහෙට ගත්තොත් DC දෛශිකයනේ තියෙන්නේ. එහෙනම් මෙන්න සමාන පාද දෙකක් තියෙන. ඒ කියන්නේ මේකේ නිරූපිත දෛශික දෙකේ විශාලත්ව සමානයි. නේද? විශාලත්ව සමානයි. මේ පාද දෙක සමාන්තරයිනේ. මේ බලන්න මේම AB දිගයි DC දිගයි සමානයිනේ. AB දිග කියන්නේ AB දෛශිකයේ විශාලත්වය. DC කියන්නේ DC දෛශිකයේ විශාලත්වය කියලා ගන්න පුළුවන්නේ. කොහොම පුළුවන්ද? පුළුවන්. AB දෛශිකයේ විශාලත්වය තමයි AB දිග කියන්නේ. එහෙම එකක් අපි ඉගෙන ගත්ත නේද? දෛශිකයක මාපාංකයේදී AB ගේ මාපාංකය තමයි AB දිග කියන්නේ. එහෙනම් AB වෙනුවට AB දෛශිකයේ මාපාංකය. මේක මොන විශාලත්ව දෙක සමානයි. ඊළඟට AB සමාන්තරයි කාටද? DC ට. දිශා සමානයි. එම නිසා අපිට අරගන්න පුළුවන් AB දෛශිකය සමානයි DC දෛශිකය කියලා. මේ හැලි ලියලිය ඉන්න ඕනේ නෑ. මම මේ ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දුන්න මේ හේතුව හින්දා සමාන වෙනවා කියලා. සමාන වෙන්න නම් මේ අවශ්‍යතාවය ඉටු වෙන්න එපා. මෙන්න ඉටු වුණා. විශාලත්ව සමානයි දිශා සමානයි. එහෙනම් දෛශික දෙක සමානයි. මේකයි සමානයි. ඊළඟට මේකේ මේ පැත්තට තියෙන්නේ AD දෛශිකයනේ. මෙහෙට තියෙන්නේ BC දෛශිකය. අපි ওই විදිහට මේකත් ලියමු. AD දිගයි BC දිගයි සමානයිනේ. මේ කියන්නේ AD දෛශිකයේ විශාලත්වයයි BC දෛශිකයේ විශාලත්වයයි සමානයි. AD සමාන්තර වෙනවනේ BC ට නේද? ඒ නිසා AD දෛශිකය සමාන වෙනවා කාටද? BC දෛශිකයට. right? එහෙනම් දිගින් සමාන සමාන්තර පාද දෙකක එකම දිශාවට තියෙන දෛශික මොනවා වෙනවද? සමාන වෙනවා. එකම දිශාවට තියෙන දෛශික සමාන වෙනවා. අපි සමාන්තරාශ්‍රයක් අරගමු. සමාන්තරාශ්‍රයක් PQRS. මේ පැත්තට තියෙන දෛශිකය PQ නේ. මේ දෙක දිගින් සමානයි සමාන්තරින්ද මේ පැත්තට තියෙන කෙනා SR කියලා අරගමු. අපිට එනවා PQ දෛශිකයයි SR දෛශිකයයි මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. මේකේ මේ පැත්තට තියෙන කෙනා PS, මේකෙත් ඒ පැත්තටම තියෙන කෙනා QR කියලා අරගත්තොත් මේ PS එකයි QR එකයි මොනවා වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. මොන දැන් ඕගොල්ලන්ට ওই දෛශික භෞතික විද්‍යාවේ තියෙන දෛශික වලින් ගොඩක් දේවල් පුළුවන් වෙන්න ඕන. ওই වගේ කොටස් තියෙනවනේ. නේද? ඒ ගොඩක් දේවල් පුළුවන් වෙන්න ඕන. right? එහෙනම් මේ දෛශික දෙක සමානයි මේ දෛශික දෙක සමානයි. මේ දෙක සමාන වෙනවා මේ දෙක සමාන වෙනවා දිශා සමාන වන පරිදි අරගන්න. ඔතෙන්ට නෙගටිව් එක්ට කියන එක ඍණ දෛශිකය කියන එකත් එන්න පුළුවන්. ඒ කොහමද? විශාලත්ව සමාන වෙලා දිශා ප්‍රතිවිරුද්ධ වුණොත් මොකද වෙන්නේ? මේකේ මං මෙහෙට නම් තියෙන SR මෙහෙට තියෙන්නේ RS. එතකොට RS කියන්නේ අපිට කවුරු කියලාද ලියන්න පුළුවන්? මේ දෙක විශාලත්ව සමානයි. අභිදිශා ප්‍රතිවිරුද්ධයි. නේද? අභිදිශා ප්‍රතිවිරුද්ධයි. නම් RS කියන්නේ පළවෙනි එකාගේ ඍණ. ඍණ PQ කියලා ලියන්න පුළුවන් එකපාරම. ඍණ එකක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. right? එහෙමත් ගන්න පුළුවන්. මෙතනින්නේ අර විශාලත්ව දිශා සමාන වුණ ගමන් දෛශික සමානයි. එහෙනම් හොඳට මතක තියාගන්න විශාලත්වයෙන් සමාන, ඒ කියන්නේ දිගින් සමාන සමාන්තර පාද දෙකක එකම දිශාවට තියෙන දෛශික දෙක සමාන වෙනවා කියලා. right? ඔය දෙක ලියාගමු.
රයිට්. අපි තව උදාහරණයක් අරගමු. සවිදි සඩස්ත්‍රයක් අරගමු. මෙතන ඕ කියලා අරගමු. මේකේ මේ පැත්තට තියෙන දෛශිකය AB දෛශිකයනේ. නේද? ඕකයි මෙන්න මේ පාදයයි මේකයි සමාන්තරයි. දිගිනුත් සමානයි. මොකද මේකේ හැදෙන්නේ සමපාද ත්‍රිකෝණ හයක්නේ. එතකොට මේ පැත්තට දිශා සමාන වන පරිදි ගත්තොත් මෙහෙට තියෙන්නේ OC දෛශිකය. ආයි මේ පාදයයි දිගින් සමානයි සමාන්තරයි දිශා සමාන වන පරිදි අරගත්තොත් මේ පැත්තට තියෙන ED දෛශිකය. ආයි මේකේ දිශා සමාන වන පරිදි අරගත්තොත් මෙහෙට තියෙන්නේ FO. එහෙනම් බලන්න AB දෛශිකයයි OC දෛශිකයයි ආයි FO දෛශිකයයි ED දෛශිකයයි මොනවා වෙනවද? සමාන වෙනවා. ඊළඟට BC පාදයට යමු. මේකේ මේ පැත්තට තියෙන කෙනා BC නේ. එහෙනම් මේකේ මෙහෙට තියෙන්නේ AO. රයිට් පාද සමානයි සමාන්තරයි දිශා සමාන වන පරිදි ගත්තා. ආයි මේකයි දිගින් සමානයි සමාන්තරයි මේකේ තියෙන්නේ FE. ආයි මේකේ තියෙන්නේ OD. ඔය පාද හතර දිගින් සමානයි සමාන්තරයි දිශා සමාන වන පරිදි දෛශික ටික ලිව්ව. එහෙනම් ওই ටික සමාන වෙන්න ඕන. BC දෛශිකය සමාන වෙනවා AO දෛශිකයට. මෙයා සමාන වෙනවා OD දෛශිකයට. මෙයා සමාන වෙනවා FE දෛශිකයට. ඊළඟට CD අරගත්තොත් මේක CD නේ. ඊළඟට මේක OE මේක AF වෙනවා මේක BO වෙනවා. CD දෛශිකය සමාන වෙනවා BO දෛශිකය සමාන වෙනවා OE දෛශිකය මෙයා සමාන වෙනවා AF දෛශිකයට. ඔන්න ඔය විදිහට සමාන වෙන දෛශික අපිට අරගන්න පුළුවන්කම තියෙනවා. රයිට්. දිගින් සමාන සමාන්තර පාද දෙකක එකම දිශාවට තියෙන දෛශික සමාන වෙනවා. එකම දිශාවට පවතින දෛශික සමාන වෙනවා. ඔය අපි කැපිටල් අකුරු වලින් ලියාගෙනනේ බැලුවේ. මෙන්න මෙහෙම බලමු අපිට පාදවල දෛශික දෙකක් දීලා තිබුණොත්. රයිට් පාදවල දෛශික දෙකක් දීලා තිබුණොත් මොකද වෙන්නේ කියලා? A B C D මේක මෙයා සිම්පල් A දෛශිකය කියලා දුන්නොත් මේකේ මේ පැත්තට තියෙන කෙනත් කවුරු වෙන්න ඕනද? ඒම වෙන්න ඕන. හේතුව පාද දෙක දිගින් සමානයි සමාන්තරයි එකම දිශාවට පවතින දෛශික සමාන වෙන්න ඕන. මේකේ දීලා තියෙනවා මෙහෙට B කියලා. එහෙනම් මේකෙත් මේ පැත්තට කවුරු වෙන්න ඕනද? P වෙන්න ඕන. ඒකෙත් මේ පැත්තට Bම වෙන්න ඕන. රයිට් සංකේතාත්මකව දාලා තිබුණොත් ඔහොම අරගන්න පුළුවන්. PQ RS කියලා අරගත්තොත් මේක A දෛශිකය නම් මේකේ මේ පැත්තට තියෙන A දෛශිකය. මේකේ පහළට තියෙන B දෛශිකය නම් මේකෙත් පහළට තියෙන කවුරු වෙන්න ඕනද? B දෛශිකය වෙන්න ඕන. ওই විදියට අරගන්නත් පුළුවන්. රයිට් මේකයි අරකයිත් ලියාගමු.
right. ලියන්න පහලින් පාට පෑනකින් ඉහත ලබාගත් දෛශික දෙකක සමානතාමේ ඉහත ලබාගත් දෛශික දෙකක සමානතාවේ විලෝමය ලෙස ඉහත ලබාගත් දෛශික දෙකක සමානතාවේ විලෝමය ලෙස සමානතාවේ විලෝමය ලෙස සමානතාවේ විලෝමය ලෙස දෛශික දෙකක් සමාන වන බව ලබාගත හොත් දෛශික දෙකක් සමාන වන බව ලබාගත හොත් දෛශික දෙකක් සමාන වන බව ලබාගත හොත් එම දෛශික එම දෛශිකවල ගුණාංග සමාන වේ යයි ගත හැකිය. ගුණාංග සමාන වේ යයි ගත හැකිය. ගුණාංග සමාන වේ යයි ගත හැකිය. එනම් අපි මේම අරගමු. සිම්පල් A දෛශිකය සමානයි B දෛශිකය විට ගන්න පුළුවන් දේවල් තමයි A දෛශිකයේ මාපාංකය සමානයි B දෛශිකය. දෙවැනි එක්කෙනා A දෛශිකය සමාන්තරයි B දෛශිකය ලෙස ගත හැකිය. අනිත් කෙනා අපි හිතමු කැපිටල් ලකුණු වලින් කියලා. AB දෛශිකය අපි සමාන කරගත්තොත් කොහොම හරි PQ දෛශිකයට මේ වෙලාවේදී AB දෛශිකයේ මාපාංකය PQ ගේ මාපාංකයට සමාන වෙන්න ඕන. සමාන නම් දෛශික දෙක සමාන නම් විශාලත්ව සමාන වෙන්න බෑ. මේ කියන්නේ AB දිගයි PQ දිගයි සමානයි කියලා ගන්න පුළුවන්. දෙවැනි කෙනා AB දෛශිකය සමාන්තර වෙන්න ඕන PQ දෛශිකයට. දෛශික සමාන්තරයි කියන්නේ දැන් මේ දෛශික දෙක තියෙන AB පාදේ PQ පාදේනේ. එහෙනම් මේ පාද දෙක සමාන්තර වෙන්නත් ඕන. AB පාදය සමාන්තරයි PQ පාදය කියලා ගන්න පුළුවන්. right. මේ විලෝමය අපිට වැදගත් වෙනවා ළමයි. දෛශික දෙකක ඒකරේඛීය බව කියන එක ලක්ෂ 3ක ඒකරේඛීය බව කියන එක පෙන්වන්න. ලක්ෂ 3ක් එකම රේඛාවක පිහිටන බව පෙන්වන්න. මේ කැපිටල් ලකුණු වලින් දෛශික දෙකක් සමානයි. දෛශික දෙකක් සමාන වෙලා තියෙනවා නම් අර අවශ්‍යතා ඉටු වෙන්න බෑ. නේද? අර අවශ්‍යතා ඉටු වෙන්න ඕන. විශාලත්ව සමාන වෙන්න ඕන, දිශා සමාන වෙන්න ඕන. විශාලත්ව සමානයි කියන්නේ මේ දෛශික දෙක නිරූපණය වෙන්නේ පාද දෙකෙන්නේ. නේද? දෛශික දෙකේ විශාලත්ව කියන්නේ එතකොට අර නිරූපණය කරන රේඛා දෙකේ දිග. එතකොට දෛශික දෙකේ විශාලත්ව සමානයි කියන්නේ රේඛා දෙකේ දිගවල් සමානයි. දෛශික දෙක සමාන්තරයි කියන්නේ ඒව නිරූපිත පාද සමාන්තර වෙන්න ඕන. ඒ කියන්නේ AB සමාන්තර වෙන්න ඕන PQට. ලෙස ගත හැකිය. ඔය විදිහට අරගන්න පුළුවන්. ඔය දෙක ලියාගම් පහලින්. right. ඉරිදා උදේ තියෙන පන්තියට මොනවා හරි ගැටලුවක් තිබ්බොත් ඒකට විකල්පයක් දෙන්න බලාගෙන සම්බන්ධ වෙන්න. මොකද දැන් මට පන්තිය නොකර ඉන්න පුළුවන්. නොකර ඉන්න නැතුව මම මේ කරන්න උත්සාහ කරේ. මොකද නොවැළැක්විය හැකි හේතුවක්. ඉරිදට අපේ පොඩි බබාගේ උපන්දිනේ. ඒකින්ද රැට ඉතින් පන්ති කරන්න වෙන්නේ නැහැ. කොහොම හරි උදේ වරුවේ කරනවා කියලා හිතාගත්තේ. right. ඒ නිසා ගැටලු තියෙන අය ඒ පැය දෙකේ සම්බන්ධ වෙන්න කොහොම හරි. right. ගැටලු තියෙන අය සම්බන්ධ වෙන්න. අනිත් මොනවා හරි පන්ති තිබ්බොත් ඒවට මොකක් හරි විකල්පයක් කරගන්න. බැරිම නම් ගැටලුවක් නැහැ. Tamanට රෙකෝඩින් එක ඉල්ල ගන්න පුළුවන්. නමුත් අර වෙලා තියෙන්නේ ඊළඟ දවසේ පන්ති තියෙන කලින් රෙකෝඩින් එක ඒ විදිහ නැද්ද කියන එක. දැනුත් රෙකෝඩින් 12ක් තියෙනවා අප්ලෝඩ් කරන්න. right. ඒකට ඔය 12 හෙට පන්ති තියෙනවා. අද හවස පන්ති දෙකක් තියෙනවා. එතකොට 14ක් වෙනවා. හෙට පන්තිත් එක්ක 16ක් විතර වෙනවා. එතකොට ඔය 16 ලබන සතිය වෙනකොට අප්ලෝඩ් වෙයිද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. right.
හරිද? හරි. එහෙනම් අපි හමු වෙමු ඉරිදට ඊළඟ පන්තියත් එක්ක දෛශික පාඩමේ ඉතුරු කොටස අපිට දෛශිකවල වැදගත්ම කොටස තමයි අපි එදාට අරගන්නේ. දෛශිකයක සහ අදිශයක ගුණිතයත් දෛශික ආකලන නියමය කියන කොටසත්. දෛශිකයක අදිශයක ගුණිතයත් දෛශික ආකලන නියමය කියන කොටසත්. රයිට්. එතනින් පස්සේ ගණන් හදන්න තියෙන්නේ. හැමෝම මේ කියන්නේ ඊළඟ සතිය වෙනකොට තමන්ගේ නිබන්ධන අරගෙන තියාගන්න. මොකද ගැටලු විසඳනකොට එතකොට තමන් ගාව නැත්තම් තමන්ට ඒ ගැටලුව විසඳන්න හැකියාවක් වෙන්නේ නැහනේ. ඒ නිසා. රයිට්. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. සුබ මධ්‍යහ්නක්. ආයිබෝවන්.